සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි, අද ධර්ම දේශනාවෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයෙකු හැටියට තමන් විසින් සිදු කරගත යුතු වත්පිළිවෙත් පිළිබඳව. ඒ වත්පිළිවෙත් සම්පූර්ණ කිරීම තුළින් මොනතරම් මහත්ඵල මහානිසංසදායක ආනිසංස මේ ලෝක වශයෙන්ද පරලෝක වශයෙන්ද අපිට ලබන්න පුළුවන්ද කියන කාරණාව පැහැදිලි කරනවා වගේම කිසිම මිලක් මුදලක් වියදම් කරන්නේ නැතුව හිතේ ශ්‍රද්ධාව නිසා මොනතරම් කුසල් රැස් කරගන්න පුළුවන්ද කියන කාරණාවත් අවධාරණය කරමින් තමයි මේ ධර්ම කාරණාව පැහැදිලි කරන්න කල්පනා කළේ. පින්නතුනි, අපේ අපදාන පාළියේ සඳහන් වෙනවා සකින් සම්මජ්ජක තේරාපදානං කියලා අපදානයක්. මේ අපදාන කතාවේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ වත්පිළිවෙත් සම්පූර්ණ කිරීම තුළින් සකින් සම්මජ්ජක මහතෙරුන් වහන්සේ සංසාරයේ කොයිතරම් ආනිසංස ලැබුවද කියන කාරණාව. පින්නතුනි, මෙහෙම සඳහන් කරනවා විපස්සිනෝ භගවතෝ පාටලින් බෝධි මුත්තමං
දිස්වාවතං පාද පග්ගං තත්ත චිත්තං පසාදයින් සම්මජ්ජනින් ගහෙත්වාන බෝධින් සම්මජ්ජි තාවදී සම්මජ්ජිත්වාන තං බෝධින් වන්දින් පාටලින් අහං තත්ත චිත්තං පසාදෙත්වා සිරේ කත්වාන අංජලින් නමස්සමානෝ තං බෝධින් ගච්චින් පටිකූටින් අහං වාරි මග්ගේන ගච්ඡාමි සරන්තෝ බෝධි මුත්තමං අජගරෝ මං පීලේසී ගෝර රූපෝ මහා බලු. පින්නතුනි මේ ගාථා රත්නයන්ගේ තේරුම විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ විදිහට. විපස්සී බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ පාටලී බෝධීන් වහන්සේ. පින්නතුනි මේ පාටලී කියන බෝධීන් වහන්සේ අද සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ පළොල් කියන නමින්. පළොල් බෝධිය. මේ බෝධි රුක්ෂයාණන් වහන්සේ දැක මගේ හිත ඒ කෙරෙහි පැහැදුනා. එකෙනෙහි මම ඉදලා අරගෙන බෝමළුව පිරිසිදු කළෙමි. මනාව හැමද පාටලී බෝධියට වැන්දෙමි. මම ඒ බෝධිය කෙරෙහි සිත පහදවා හිසෙහි ඇදිලි බැඳ ඒ බෝධියට ගෞරවයෙන් නැමී ගියෙමි. උතුම් බෝධිය සිහි කරමින් අඩිපාරකින් යන අවස්ථාවේ මහත් බල ඇති ගෝර වූ පිඹුරෙක් මා වෙලා ගත්තී. පින්නතුනි මේ පිඹුරාගේ ග්‍රහණය නිසා පළොල් බෝධීන් වහන්සේ ළඟ මළුව ඇමදලා යනකොට මරණයට පත් වෙනවා. ඒ මරණයට පත්වීමත් එක්කම තමන් සිද්ධ කරගත්ත කුසල කර්මය නිසා උතුම් වූ දිව්‍ය ලෝකයක ඉපදිලා බොහෝ දීර්ඝ කාලයක් දෙව් සැප විඳපු බව සඳහන් කරනවා. එතකොට මේ සකින් සම්මජ්ජක කියන මහතෙරුන් වහන්සේ බොහොම අතීතේ එහෙම නැත්නම් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ විපස්සී භාග්‍යතුන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ සඳහා සෙවණ ලබලා දුන්න බෝධිරාජාණන් වහන්සේ ළඟ පිරිසිදු කිරීමෙන් තමයි මේ මහා ආනිසංසය ලබලා තියෙන්නේ. පින්නතුනි විශේෂයෙන් මේ කාරණා ගැන පැහැදිලි කරනකොට අදත් ඒ ආනිසංස ඒ විදිහටම අපිට ලබන්න පුළුවන්. වන්දනාමාන කිරීම සඳහා අපි විහාරස්ථානයකට ගියහම සමහර වෙලාවට චෛත්‍ය මළුව, බෝධි මළුව, විහාර මළුව, විහාර මන්දිරය සදහැවතුන්ගේ හැසිරීම නිසා අපිරිසිදු වෙලා තියෙනවා දකින්න පුළුවන්. නමුත් එහෙම කොච්චර දැක්කත් බොහෝ සදහැවතුන් ඒ ස්ථාන පිරිසිදු කරන්න කල්පනා කරන ස්වභාවයක් අපි දකින්නේ නැහැ. සමහර වෙලාවට පරවෙච්ච මල් තියෙන ආසනයේ උඩම තමන් අරගෙන ගියපු මල් ටිකත් එහෙම්මම තියලා එනවා. වැලි වගේ දේවල් නොසැලකිල්ලෙන් සමහර අය අරගෙන ආපු සමහර කොළ කෑලි මල් දාගෙන ආපු පොඩි බෑග් වාගේ දේවල් ඒ තැනම දාලා ගිහිල්ලා. ශ්‍රද්ධාව නැති නිසා. විශේෂයෙන් පහන් දල්වන පහන් ගෙවල් ළඟට ගියහම මේ අපවිත්‍ර භාවය බොහෝම දකින්න තියෙනවා.
ගිනි කූරු දල්වපුවා පහන්ගේ ඇතුළෙම දාලා. පහන් තිර අරගෙන ආපු කවර ඒ ඇතුලේ එහෙම්මම දාලා. සමහරලාට සුවඳ කූරු අරගෙන ආපු ඒ සුවඳ කූරු තිබුණ බහාලන ඒවා ඒ තැන්වල ඒ විදිහටම දාලා. තමන් තෙල් අරගෙන ආපු බෝතල් නොසැලකිල්ලෙන් ඒ තැන්වලම දාලා ගිහිල්ලා. කුසල් රැස් කරගන්න ඇවිල්ලා බොහෝ අකුසල් රැස් කරගන්න අවස්ථා තමයි මේ දකින්න තියෙන්නේ. මේ ස්ථාන අපවිත්‍ර කිරීම කොයිතරම් අකුසල් රැස් වෙනවද කියන කාරණාව බණ අහන්නේ නැති නිසා විශේෂයෙන් දැනගෙන නැතුව කුසල් කරන චේතනාවෙන් ඇවිල්ලා අකුසල් රැස් කරගන්නවා. පින්නතුනි කෙනෙක් හිතන්න පුළුවන් ඒ වාගේ දේවල් ධර්මදේශනාවල් වලින් ඒ තරම්ම පැහැදිලි කරන්නේ නැහෙනි කියලා. පින්නතුනි ඒවා පැහැදිලි කරලා නැත්තේ ඒවා සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව දැනගත යුතු දේවල්. සාමාන්‍ය ජීවිතෙන් ලබාගත යුතු අත්දැකීම්. සමහර වෙලාවට අපි එදිනෙදා පාවිච්චි කරලා ඉවත් කරන ඔය නොයෙක් උර කෑලි කොළ කෑලි වගේ දේවල් අපි අපේ ගේ ඇතුලේ දාන්නෙත් නැහැ. මිදුලේ ඒ අවට දාන්නෙත් නැහැ. ඒවා බහාලන වෙනම තැනක් තියෙන නිසා ඒ තැන්වලම තමයි ගෙනහිල්ලා අස් කරන්නේ. නමුත් එහෙනම් විහාරස්ථානයට ගියහම ඒ විදිහටම බැහැර කරලා පිරිසිදුව තියලා යන්න උත්සාහ කරනවා නම් අපි කොයිතරම් කුසල් රැස් කරගන්නවද ඒ පවිත්‍රභාවය ආරක්ෂා කිරීම තුළින්. ඒ සඳහා කරුණු තමයි මේ කාරණාවෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. විහාර භූමිය අපිරිසිදු වෙලා තියෙනවා දැක දැකත් සදහැවත් බෞද්ධයෙකුට කවදාවත් එතනින් ඉවත් වෙලා යන්න බැරුව යනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක පිරිසිදු කරන්නම හිතෙනවා. බෞද්ධයාගේ යුතුයකමක් විය යුතුයි තමන්ගේ පූජා භූමිය අපිරිසිදුයි නම් පිරිසිදු කරන එක. විහාර මන්දිරේ අපිරිසිදු වෙලා නම් ඇමදලා පිරිසිදු කරන්න ඕනේ. ඒ මළුව අපිරිසිදු වෙලා නම් ඒත් ඇමදලා පිරිසිදු කරන එක අපේ යුතුයකමක්. චෛත්‍යාවට බෝධියාවට කසල තියෙනවනම් ඒ පිරිසිදු කරන එක වල් පැලෑටි ආදිය තියෙනවනම් ගලවලා ඉවත් කරන එක ඒ ස්ථානයට ගිහිල්ලා අපිට කරගන්න තියෙන මහා පිංකම්. පින්නතුනි සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු කරනකොට අපට රැස් කරගන්න තියෙන මේ සුළුයි කියලා හිතන පින් කටයුතු වලින් කල්ප ගණන් විපාක දෙන්න මහ කුසල් රැස් කරන්න පුළුවන්. අපි මුලින් සිහිපත් කරපු සකින් සම්මජ්ජක තේරාපදානය, ඒ වගේම පින්නතුනි බෝධි සම්මජ්ජක තේරාපදානය, මේ අපදාන දෙකේම දක්වලා තියෙනවා ඒ දේවල් වලින් ලබා ගන්න කුසලය කොයිතරම් මහත්ඵලද කියලා. මේ අපදාන දෙකේම සඳහන් කරනවා උපදින જાතියේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණ වීම, උස මහතින් යුක්ත වීම, ශරීරය වර්ණවත් වීම, සම සිනිදු වීම, ජනයාට ප්‍රිය පුද්ගලයෙකු වීම, දීර්ඝායුෂ ලැබීම, ශරීර ශක්තිය ලැබීම, බොහෝ කල දුක් විඳවන ජනයාට අප්‍රිය වන ලාදුරු, පරංගි, කඩුවේගන් මේ නොයෙක් රෝග තත්ත්වයන්, ඒ වගේම කුෂ්ඨ රෝග,
සුදු කබර, වායු ගෙඩි, අපි සඳහන් කරන අර ඇඟේ මතුවෙන ඉන්නන් කියලා අපි කියනවා මේ ඉනි ගැට, සුදු ලප, කළු ලප, කුරුලෑ, අලුහං, ඒ වගේම මේ තොල්, පතුල්, පැලීම, හම ඉරීම, මේ වාගේ රෝග හටගන්න එක නැතුව යනවා කියලා මේ ඇමදීමේ ආනිසංස නිසා. සාමාන්‍යයෙන් බලහම අපි ඇසුරු නිසුරු කරන සමාජයේ කී දෙනෙකුට මේ වාගේ රෝගාබාධ තියෙනවද? නමුත් පින්නතුනි මෙතන විශේෂයෙන් සඳහන් කරනවා මේ පූජා භූමිය ඇමදීම තුලින් මෙන්න මේ සඳහන් කරපු රෝගාබාධ ඇතුළු තවත් බොහෝ රෝග රාශියක් සසර ඇති නොවෙන්න ඒ ඇමදීමේ කුසලය හේතු වෙනවා කියලා. මෙතන සඳහන් කරනවා ස්ත්‍රීන්ට සත්පුරුෂයන්ට අපරාධ කිරීම, පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී අකුසල් වලින් කුෂ්ඨ රෝග හටගන්නා බවත්, ඒ කුෂ්ඨ රෝගියා මරණයට පත්වීමෙන් පස්සේ සමහර වෙලාවට නැවත නැවත සංසාරේ උපදිනකොට ගුණවතුන්ට අපරාධ කිරීමේ අකුසලයේ නිසා කුෂ්ඨ රෝග හටගන්නා බවත් බුදු දහමේ සඳහන් කරලා තියෙනවා. කොතෙක් ප්‍රතිකාල කරත් ඒ කුෂ්ඨ රෝග නිට්ටාවට සනීප කරන්න බෑ. ප්‍රතිකාර කරනකොට සමහර වෙලාවට ටිකක් යට යනවා. නමුත් ආයෙ ටික කාලයක් යනකොට ආයෙ මතුවෙනවා. රෝගය කලින් යටපත් වෙනකොට තිබුණ මට්ටමට වඩා හුඟක් දියුණු වෙලා තමයි සමහරලාට ආයෙ මතුවෙනකොට මතුවෙන්නේ. එහෙම සුව නොවන කුෂ්ඨ රෝග ආදී රෝග තියෙන අයට ප්‍රතිකාර කරලා සුවයක් ලැබෙන්නේ නැත්තම් සඳහන් කරන්නේ මේ මලු පෙත්මන් අමදින්න කියලා. සිද්ධාස්ථාන ඇමදීම ඒකට තියෙන හොඳම ප්‍රතිකර්මයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කාලයක් තිස්සේ ඒ ඇමදීමේ පින්කම කරගෙන යනකොට මේ රෝගය නිට්ටාවටම සුව වෙන්න පුළුවන් බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මේ සිද්ධාස්ථාන ඇමදීම තමන්ගේ කය පිරිසිදු වීමට විතරක් නෙමෙයි සිත පිරිසිදු වීමටත් හේතු වෙන පින්කමක්. විශේෂයෙන් සඳහන් කරනවා මාගේ මේ ව්‍යායාමයෙන් මේ ස්ථාන පිරිසිදු වන්නාක් මෙන් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා මේ ආදී කෙලෙස් මේ කෙලෙස් කසල වලින් මගේ සිතද පිරිසිදු වේවා යන අදහස ඇති කරගෙන ඇමදීම කරන්න කියලා. භූමිය යම්සේ පිරිසිදු වෙනවද මාගේ චිත්තසංතානය තුල නිරන්තරයෙන් ඇස්වෙන කෙලෙස් දූවිලි මේ කුසල කර්මය නිසා වහ දුරු වේවා කියලා අපිට ප්‍රාර්ථනාවක් කරලා අමදින්න පුළුවන්. පින්නතුනේ එහෙම අමදිනකොට ඊටාම පිළිවෙලට දකින්නන්ගේ හිත පැහැදෙන ආකාරයෙන් බොහෝම ලස්සනට අමදින්න පුළුවන්. මේ සඳහන් කරන්නේ මේ එහෙම් මෙහෙම් හදිස්සියට කරන පිරිසිදු කිරීමක් ගැන නෙමෙයි. එහෙම කරන්න ගියහම අපි සමහර වෙලාවට කොල කෑලි ටික විතරක් ඉදලෙන් එකතු කරලා අරන් දානවා. වරදක් නැහැ. ඒකත් හොඳයි. අපිරිසිදු වෙලා තියෙනකොට එහෙමවත් පිරිසිදු කරන එක. නමුත් මනාව පිළිවෙලට ගාවින් ගාවට ඇරෙන්නේ නැතුව බොහොම ලස්සනට අමදින්න පුළුවන් නම් අපේ හිතේ තියෙන කෙලෙස් දූවිලිත්
ඒ විදිහටම ක්‍රමානුකූලව පහව ඒවා කියලා හොඳ ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. මම මේ මළුව යම්සේ පිරිසිදු කළාද ඒ ආකාරයෙන්ම මගේ හිතේ කෙලෙස් දූවිලි නැති වේවා. එතකොට ඒ ආකාරයෙන්ම කියනකොට හැම තැනම අස්ස පස්ස මේ සියලුම දේවල් මනාව පවිත්‍ර කරාම මගෙත් තැන් තැන්වල සැඟවුණ කෙලෙස් ඉතුරු නොවීම පිරිසිදු වෙන්න කියලා මනාව වූ ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. පින්නතුනි මේ විදිහට ප්‍රාර්ථනා කරන එක ඊටාම අවශ්‍යයි කියන කාරණාවත් ධර්මයේ සඳහන් කරනවානේ. පින්කමක් කරාම ප්‍රාර්ථනාවක් අත්‍යවශ්‍යයි. ඒ ප්‍රාර්ථනාවට අනුව තමයි නිවන් දක්නා ಜಾති දක්වා අපිට යම් යහපතක් සිද්ධ වෙනවද ඒ යහපත සම්පූර්ණ වෙන්නේ. නොඑක් අකුසල කර්ම කරලා නැවත නැවත අපායේ උපදිනවද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනට පැමිණෙන්න බැරි තරම් සසර දීර්ඝ බවට පත් වෙනවද? අන් එහෙම වෙනවා නම් ඒ තමන් රැස් කරගත්ත නොයෙක් අකුසල කර්මයන් නිසා චිත්ත පාරිශුද්ධිය ලැබීමට කරන්න ඇති හොඳම පින්කම මේ සිද්ධාස්ථාන පවිත්‍ර කිරීම බව විශේෂයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ පින්නතේ මේ ප්‍රායෝගික ජීවිතේ අපිට කරන්න තියෙන පින්කම්. එහෙම නැත්නම් චිත්ත පාරිශුද්ධිය උදෙසා භාවනාව ඊටා විශේෂයි. නමුත් එවන් මහා කුසල කර්මයක් නමුත් මනාව සම්පූර්ණ වෙන්න හිත මනාව වැඩෙන්න අපි මේ වාගේ පින්කම් කරලා තියෙන එක මහා උපකාරයක් බවට පත් වෙනවා. මෙතන විශේෂයෙන් පරිවාර පාළියේ සඳහන් කරලා තියෙනවා පංචානි සංසා සම්මජ්ජනීයා සක චිත්තං පසීදති පර චිත්තං පසීදති දේවතා අත්තමනා හොಂತಿ පාසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. එමදීමේ ආනිසංස මේ පරිවාර පාළියේ විශේෂයෙන් 5ක් සඳහන් කරනවා. එකක් තමයි තමන්ගේ හිත පහදිනවා. මනාව මළුව ඇමදලා දැක්කහම කැලි කසල කිසිම තැනක නැති බව දැක්කහම අලුතෙන් ඇමදපු බිමම මනාව දකිනකොට තමන්ගේ හිත පහදිනවා. පින්නතනි ඒ කාරණාව අපි ජීවිතයේ ඊටා ප්‍රායෝගිකවම දකිනවා. තමන්ගේ නිවසේ නමුත් රාත්‍රියේ ගෙවිලා එළි වෙනකොට මිදුල බොහොම අපිරිසිදු වෙලා තියෙන්න පුළුවන්. රාත්‍රියේ වරුසාව වැටිලා වැහි බින්දු මහ පොළොවට පතිත වෙච්ච නිසා බිම යම් අපිරිසිදු බවක් පේනවා. හුලං හැමීම නිසා වරුසාව නිසා තැන තැන වැටිච්ච ගස්වල කොළ නිසා මිදුල බොහොම අපවිත්‍ර ස්වභාවයි. ඒ ස්වභාවය දැක්කහම හිතේ නිවුන බවක් තැම්පත් බවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඉන් පස්සේ උදේ හවස මනාව ගෙදර පිරිසිදු කරාම මිදුල පිරිසිදු කරාම ඒ පිරිසිදු මිදුල දැක්කහම තියෙන්නේ ලොකු සැහැල්ලු බවක් ප්‍රීතියක්. එතකොට මේ සිද්ධාස්ථානයක් ඒ විදිහට පිරිසිදු කරාම ඒත් ඒ වගේම පිරිසිදු බිම දැක්කහම ඇති වෙන්නේ ලොකු සතුටක්. පින්නතුනි තමන්ගේ නිවස පිරිසිදු කළා වගේ නෙමෙයි සිද්ධාස්ථාන පිරිසිදු කරාම ඒ පිරිසිදු බව දැකලා සතුටක් ඇති වෙනවා වගේම මහ විශාල ආනිසංසයක් අපිට රැස් වෙලා තියෙනවා. එහෙනම් අපි සඳහන් කළේ ඒ පිරිසිදු බව දැක්කහම තමන්ගේ හිත පහදිනවා. අනුන්ගේ හිතත් පහදිනවා.
කෙනෙක් මනාව ඇමදලා තිබුණහම ඒ මළුවට එන අයට හරි සතුටුයි. පින්නතුනි සඳහන් කරනවා මිනිස්සු විතරක් නෙමෙයි එහෙම මනාව පිරිසිදු කරාම දෙවියොත් සතුටුයි කියලා. රූප ශෝභාව දෙන පිනක් ඒකෙන් විශේෂයෙන් අත්පත් වෙනවා කියලා සඳහන් කරනවා. සසර මනා වූ රූප සම්පත්තිය ලබන්න හේතු වෙනවා. මරණින් මත්තේ සුගතියේ උපදින බව සඳහන් කරනවා. පින්නතුනි මේ කාරණාව පිළිබඳව සමන්ත පාසාදිකාව කියන විනය අටුවාවේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ ඇමදීම දෙවියන්ට ප්‍රිය වෙන හැටි. කටකන්දර වාසී පුස්සදේව කියන තෙරුන් වහන්සේ එක දවසක් මනාව සෑමලුව ඇමදලා හරියට නිකන් මල් ඇතුරුවා වගේ සමව පිහිටලා තියෙන වැලි මේ සෑමලුවේ හැම තැනම බොහොම ලස්සනට තුනී කරලා සමහර අය අතු ගාලා තැන් තැන් වල වැලි කඳු ගැහිලා තැන් තැන් වල වලවල් හැදිලා ඒ තියෙන සියලුම දේවල් උන්වහන්සේ නැවත වැලි ටික තුනී කරලා වලවල් ගැහිච්ච තැන් වල වලවල් ටික වහලා මළුව මනාව සමතලා කරලා ඊටා පිළිවෙලට ඇමදලා තියෙනවා. ඉන්නතුනි මනාව පිළිවෙලට තමන් විසින්ම ඇමදපු ඒ සෑමලුව දිහා බල බල උන්වහන්සේ බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන හිටියා. චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ මනාව සෑමලුව ඇමදලා තියෙනවා. චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න මේ පිම් බිම මේ විදිහට ලස්සනට මට පිරිසිදු කරන්න පුළුවන් වුණා කියන සිතුවිල්ල ඇතුව බුද්ධාලම්බන ප්‍රීතියත් උපදවාගෙන ඒ ඇමදීම භාග්‍යතුන් වහන්සේ ළඟයි සිද්ධ කරන්නට යෙදුනේ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙනුයි සිද්ධ කරන්නට යෙදුනේ. කියන කාරණාව මෙනෙහි කර කර උන්වහන්සේ හුඟා සතුටු වුණා. පින්නතුනි මේ වෙලාවේ මාරයා පර්වත පාදයේ ඉපදිච්ච කළු වඳුරෙක් වගේ මේ අවට තියෙන කරබ පර්වතයේ හිටපු එක්තරා කළු පාට වඳුරෙක් වගේ එතෙන්ට ඇවිල්ලා මළුව හැම තැනම මල පහ කළා. සෑ මළුව අපවිත්‍ර කළා. අපවිත්‍ර කරලා ගියා. තෙරුන් වහන්සේ රහත් භාවයට පැමිණලා හිටියේ නෑ. දෙවන දවසේද තෙරුන් වහන්සේ පෙරදා වගේම මළුව මනාව ඇමදලා ප්‍රීතිය උපදවලා බලාගෙන ඉන්න වෙලාවේ මාරයා කළු ගොනෙකුගේ වේශයක් අරගෙන ඇවිල්ලා ඒ මළුව අපවිත්‍ර කරලා ගියා. තුන්වන දිනේත් උන්වහන්සේ මනාව සෑ මළුව ඇමදුවා. මළුව ඇමදලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවලා තමන් ඇමදපු මළුව දිහා බලාගෙන ඉන්න වෙලාවේ මාරයා නැවත වතාවක් කකුල් කොරවෙච්ච පුජ්‍යලයෙකුගේ වේශයෙන් ඇවිල්ලා මළුව පුරාම ආබාධිත කකුල අදිමින් හැම තැනම ගිහිල්ලා නැවත මළුව විරූපී කරලා දැම්මා. තෙරුන් වහන්සේ මෙබඳු භයානක පුරුෂයෙකු යොදුනක් පමණ ඇති මේ ගොදුරු ගමේ මම කවදාවත් දැකලා නැහැ කියලා කල්පනා කළා. නිතර නිතර ඒ ගොදුරු ගමට උන්වහන්සේ වඩිනවා. හැම දවසකම පිණ්ඩපාතේ වඩිනවා. නමුත් මේ තරම් පෞකාර සත්වයක් උන්වහන්සේ දැකලා තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා මේ මිනිස්සෙක් නෙමෙයි මාරයා වෙන්න බැරිද කියලා. ඒ මීට කලිනුත් අවස්ථා දෙකකම තමන් වහන්සේ ඇමදලා ගියහම
වඳුරෙක් විදිහට ඇවිල්ලා, ගොනෙක් විදිහට ඇවිල්ලා මළුව අපිරිසිදු කරලා දාලා ගියා. අද වෙනත් වේශයකින් ඇවිල්ලා. ඒ නිසා උන්වහන්සේ අහනවා අර කකුල් කොරවෙච්ච පුජ්‍යලයාගෙන් උඹ මාරයාද කියලා. පින්නතුනේ එහෙම අහනකොට පිළිතුරත් ලැබෙනවා ඔව් කියලා. මම මාරයා තමයි කියලා. ඒ වෙලාවේ නැවත තෙරුන් වහන්සේ අහනවා ඔබ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා එහෙමයි. මම බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා. ඒ වෙලාවේ නැවතත් උන්වහන්සේ සඳහන් කරනවා උඹ හැබෑවටම මාරයා නම් උඹ ඇත්තටම මහා ආනුභාව ඇති කෙනෙක්. මහත් බලයක් ඇති කෙනෙක්. උඹට එහෙම ආනුභාවයක් බලයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට සමාන ආත්ම භාවයක් මට මවල පෙන්වන්න කියලා කිව්වා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැනි ආත්ම භාවයක් මේ ලෝකේ වෙන කාටවත් මවා පාන්න බෑ. නමුත් ඊට තරමක් සමාන ආත්ම භාවයක් මවල පෙන්වන්න කෙනෙකුට පුළුවන්. මාරයත් සඳහන් කරනවා ඒ උතුම් භාග්‍යතුන් වහන්සේ වගේ රූපයක් නම් මට මවන්න බෑ. නමුත් ඊට යම් ප්‍රමාණයක සමාන බවක් දක්වන ආත්ම භාවයක් මවල පෙන්වන්නම් කියලා. මාරයා බුදුරජාණන් වහන්සේට සමාන රූපයක වේශය අරගෙන තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පින්නතුනි මේ මහා ප්‍රඥාවන්ත තෙරුන් වහන්සේ මාරයා දෙස බලාගෙන බුද්ධ වේශයෙන් සිටින කෙලෙස් සහිත වූ මොහු මෙතරම් ශෝභමාන නම් කෙලෙස් තිබුණ පාටක්වත් හොයාගන්න බැරි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොන තරම් ශෝභමාන වෙන්න ඇද්ද? එහෙම හිතලා තමන්ගේ හිතේ නිතර උපද්දවන බුද්ධාලම්බන ප්‍රීතිය උපද්දවලා ඒ රුව දිහා බලාගෙනම විදසුන් වඩලා උතුම් අරහත් ඵලයේම මුදුන්පත් කරගත්තා. පින්නතුනි මාරයා දැනගත්තා තමන්ට වැරදිච්ච බව. සෑ මළුව ඇමදලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවලා උන්වහන්සේ රැස් කරගන්න කුසල ස්කන්ධය නැති කරන්න තමයි මේ මාරයා නිතර නිතර බාධා කරන්න පටන් ගත්තේ. නමුත් තෙරුන් වහන්සේ ප්‍රඥාව පාවිච්චි කළා. ඔබ මාරයාද කියලා ඇහුවා. ඔව් මම මාරයා කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා ජීවමාන බුද්ධ රූපය දැකලා නැහැ. නමුත් මාරයාට මෙවන් විශ්වකර්ම වැඩ කරන්න පුළුවන් බව ධර්මයේ තුලින් දන්න නිසා මාරයාගෙන්ම Taman බලාපොරොත්තු වෙන ප්‍රයෝජනය අරගන්න හිතාගෙනයි උන්වහන්සේ සඳහන් කළේ එහෙමනම් මහානුභාව සම්පන්නයි නම් මට මේ බුදුරුව මවල පෙන්වන්න කියලා. තමන්ගේ බලය තමන්ගේ හැකියාව පෙන්වන්න මාරයා එහෙම කළත් උන්වහන්සේ එකෙන් තමන් වහන්සේගේ සංසාරේ දිනන්න ප්‍රයෝජනය අරගත්තා. ඒ බව දැනගත්ත මාරයා ඔබ විසින් මම රැවැට්ටුවා කියලා කිව්වා. තෙරුන් වහන්සේ සඳහන් කළා මාරය උඹ වැනියන් රවට්ටන්නේ මම මොකටද කියලා. ලෝකාන්තර විහාරයේ දත්ත කියලා තරුණ භික්ෂූන් වහන්සේ නමක් චෛත්‍ය මළුවේ ඇමදලා ඇමදපු මළුව දිහා බලාගෙන ඉඳලා ඕදාත කසිනේ වඩලා ධ්‍යාන ලැබලා අෂ්ට සමාපatti උපදවලා විදසුන් වඩලා සෝවාන් සකදාගාමි අනාගාමි යන ඵලත්‍රයම සම්පූර්ණ කරගත්ත කියලා සඳහන් කරනවා. මළුව ඇමදීමේ පළවෙනි ආනිසංසය තමන්ගේ හිත පහදිනවා. එහෙනම් ඒ තම සිත පහදවා ගැනීම තුලින්
ලබාගත් උතුම් ඵලයන් පිළිබඳව උදාහරණයි මේ අපේ ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන තැන් සිහිපත් කරන්න යෙදුනේ. ඒ විතරක් නෙමෙයි මේ ආනිසංස පහෙන් පින්නතුනේ අපි සඳහන් කළා අනුන්ගේ සිතත් පහදවන්න පුළුවන් කියලා. ඒ සඳහා උදාහරණයක් පැහැදිලි කළොත් ධර්මයේ තුලින් තිස්සනං තරුණ භික්ෂූන් වහන්සේ නමක් දඹකොළ සෑ මළුව මනාව පිරිසිදු කරලා කසල ඉවත් කරපු ඒ කූඩය තමන්ගේ අතේ තියාගෙනම හිටියා. ඒ වෙලාවේ තිස්ස දත්ත නම් මහ තෙරුන් වහන්සේ නමක් නැවකින් ඇවිල්ලා මේ සෑමලුව බලලා සෑමලුවේ උන්වහන්සේ ප්‍රදක්ෂිනා කරනවා, සෑය ප්‍රදක්ෂිනා කරනවා. සිත දියුණු කරපු කෙනෙක් විසින් අමදින ලද තැනක් බව දැනගෙන උන්වහන්සේ හුඟක් සතුටු වුණා. මේ මළුව ඇමදලා තියෙන්නේ හිත දියුණු කරගත්ත කෙනෙක්. මනාව හිත වඩපු කෙනෙක්. එහෙම නැත්තම් මේ විදිහට මනාව පිළිවෙලට අමදින්න බෑ කියලා හිතුවා. අර තරුණ භික්ෂුව දිහා බලලා උන්වහන්සේ ප්‍රශ්න 1000ක් ඇසුවා කියලා සඳහන් කරනවා. වෙනතුනි මේ තරුණ භික්ෂුන් වහන්සේ උන්වහන්සේ අහන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයපු බවත් සඳහන් කරනවා. මහා නුවණක් ලැබෙනවා. එමදීම තුලින් නුවණ ලබන්නත් හේතු වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඒ වගේම පින්නතුනි තවත් විහාරයක භික්ෂූන් වහන්සේ නමක් සෑමලුව මනාව ඇමදලා තිබුණා. යෝනක රටේ ඉඳලා චෛත්‍ය වන්දනාව සඳහා ආපු භික්ෂූන් වහන්සේලා 4 නමක් ඒ සෑමලුවට ඇවිල්ලා මනාව පිරිසිදු කරලා තිබිච්ච සෑමලුව දැකලා ඒ ඇමදීම දැකීමෙන් තමන්ගේ හිත පහදවාගෙන එක භික්ෂූන් වහන්සේ නමකට කල්ප 8ක් අතීතයේ සිහිපත් කරන්න පුළුවන් වුණා කියලා සඳහන් කරනවා. තවත් භික්ෂූන් වහන්සේ නමකට 12 කල්පයක් සිහි කරන්න පුළුවන්කම ලැබුණා කියලා සඳහන් කරනවා. ඒ හිතේ ඇති වුණ පිරිසිදු බව නිසා. අනික් භික්ෂූන් වහන්සේට 20 කල්පයක් සිහිපත් කරන්න පුළුවන් වුණා. 4 වෙනි භික්ෂූන් වහන්සේට 30 කල්පයක් අතීතයේ සිහිපත් කරන්න පුළුවන් වුණා. ඒ මේ මනාව ඇමදලා තිබිච්ච සෑ මළුව දැකපුවාම සිතේ ඇති වුණ පිරිසිදු බවත් එක්ක තමයි මේ හැකියාව උන්වහන්සේලාට ලැබෙන්නේ. එතකොට අනුන්ගේ සිත් පහදවනවා. මනාව ඇමදුවහම තමන්ගේ සිත පහදිනවා විතරක් නෙමෙයි අන්ගේ සිතත් පහදවනවා. ඒ අන් සිත පැහැදවීම තුලින් ඒ අන්‍ය පුද්ගලයන් මොනතරම් මහත් කුසල් රැස් කරගන්නවද? ඒ අයට ඒ තරම් උදාරතර පිංසිත ඉපදෙව්වේ තමන්ගේ ඇමදීමේ කුසල කර්මය නිසා. ඇමදීමේ ක්‍රියාව නිසා. එමනම් අනුන්ගේ හිත පහදවලා තමන් කොයිතරම් කුසලයක් සසරට එකතු කරගන්නවද? පින්නතුනි තුන්වෙනි ආනිසංසයේ සඳහන් කළා දෙවියොත් සතුටු වෙනවා කියලා. මනාව ඇමදපු මළුව දැක්කහම දෙවියොත් සතුටු වෙනවා. එක විහාරයක භික්ෂූන් වහන්සේ නමක් මනාව සෑමලුව බෝමලුව පිරිසිදු කරලා වන්දනාවට එන්න කලින් තමන්ගේ ගත පිරිසිදු කරගන්න ගියා. පින්නතුනි දෙවිවරු මේ විහාරයේ ඉදි කරපු තැන ඉඳලා කිසිම දවසක මේ විදිහට වත මනාව සම්පූර්ණ කරලා ඇමදපු භික්ෂුවක් මේ විහාරේ දැකලා තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට බොහෝම සතුටුයි අද වත සම්පූර්ණ කරලා තියෙන ආකාරය පිළිබඳව. ඒ සතුට නිසාම
මල් අරගෙන භික්ෂූන් වහන්සේ නැවත මළුවට එනකං මග බලාගෙන හිටියා. භික්ෂූන් වහන්සේ තමන්ගේ ගත පිරිසිදු කරගෙන මළුවට වැඩම කරලා මේ මළුවේ ඉන්න පිරිස දැකලා ඒ පිරිසට කතා කරලා අහනවා, ඔබලා වන්දනාවට ආවද? කවර ප්‍රදේශයක කවර ගමක ඉඳලා ඔබලා ආවේ? එහෙම සඳහන් කරාම මේ පිරිස සඳහන් කරනවා, ස්වාමීනි අපි දුර බැහැර අය නෙමෙයි. ස්වාමීනි අපි මෙහිම ඉන්න අය. මේ විහාරය ආරම්භ කරපු දවසේ ඉඳලා මේ වෙනතුරුම මේ වත මේ විදිහට සම්පූර්ණ කරලා මනාව මළුව ඇමදපු වෙනත් භික්ෂූන් වහන්සේ නමක් අපි දැක්කේ නෑ මේ විහාරේ. ස්වාමීනි අද මනාව වත සම්පූර්ණයි. ඒ වත සම්පූර්ණ කිරීම නිසා ඒ මළු පෙත් මං දැක්කහම අපේ හිතේ ඇති වුණේ පුදුම සතුටක්. ස්වාමීනි අපි ඔබ වහන්සේට පූජා කරන්න පිළිගන්වන්න මල් අරගෙන ආවා. ස්වාමීනි අපි වෙන කවුරුවත් නෙමෙයි. අපි මේ විහාරයේ අවට ඉන්න දේවතාවරු කියලා උන්වහන්සේට සඳහන් කළා. එහෙමනම් පින්නතුනි මනාව මළුව ඇමදලා තිබුණාම ඒ මළුව දකින මිනිස්සුන්ගේ හිතේ සතුටක් උපදිනවා වගේම දෙවියන්ගේ හිතෙත් සතුටක් උපදිනවා. රූප ස්වභාව ඇතිවීම. පින්නතුනි බොහොම ලස්සන රූපයක් තියෙනවට අපි හැමෝම කැමතියි. කිසි කෙනෙක් තමන්ට ලැබිලා තියෙන රූපය පිළිබඳව සතුටක් නැහැ. පැහැදීමක් නැහැ. තමන්ගේ හිතේ යම් විදිහේ රූපයක් තියෙනවද? අන් ඒ විදිහේ රූපයක් තමන්ට තියෙනවට හැමෝම කැමතියි. අන්න ඒ නිසා තමයි අපි මේ සමාජයේ දකින්නේ රුව වැඩි වෙන්න සමහර අය විවිධ ආහාර වර්ග හොයනවා. රුව වැඩෙන ආහාර. චවි වර්ණයේ දියුණු කරන උසස් කරන විවිධ ආහාර විවිධ ආලේපන වර්ග පාවිච්චි කරනවා. මේ ආදී නොයෙක් ක්‍රියාකාරකම් කරනවා දකින්නවා වගේම තියෙන හැම මතු පිට සමහරලාට විවිධ දේවල් පින්තාරු කරලා රූප සටහන් ඇඳලා මේ තමන්ගේ පෙනුම සුන්දර වෙයි කියලා හිතනවා. එතකොට තියෙන රූපය පිළිබඳව සෑහීමකට පත්වීමක් නැති නිසා ඒ රූපය වඩා තවත් වර්ධනය කරගන්න බොහෝ මිල මුදල් වියදම් කරලා නොයෙක් ආයතනවල නොයෙක් දේවල් කරනවා. අපිට ලැබිලා තියෙන රුවට අපි කැමති නැති බව දන්න නිසා කැමති ආකාරයට යම් ප්‍රමාණයකට හරි ඒරුව මතු කරලා දෙන්න සූදානම් වෙච්ච පිරිස් පවා අපේ සමාජයේ ඉන්නවා. කෙටියෙන් සඳහන් කළොත් රූපලාවන්‍යාගාර වගේ තැන් බලාපොරොත්තු වෙන විදිහට රුව සකස් කරගන්න කියලා හිතලා අපි ඒ තැන් වලට යනවා. නමුත් පින්නතුනි ඒ හැම කාරණාවකටම වඩා මෙලව උපදිනකොටම මනා වූ ප්‍රසන්න වූ රූපයක් අරගෙන උප්පත්තිය ලබන්න හේතු වෙන උතුම් කුසල ධර්මයන් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ පින්කම් කරාම මේ ආනිසංස ලැබෙනවා. එhmenan ඇමදීමේ ආනිසංසය පිළිබඳව සඳහන් කරනකොට රූප ස්වභාවය වර්ධනය කරගන්න මේ ඇමදීම හුඟක් වටින බව විශේෂයෙන් සමන්ත පාසාදිකා විනය අටුවාවේ පැහැදිලි කරලා තියෙනවා. උදාහරණයකුත් පැහැදිලි කරනවා. පෙර
අනුරාධපුරයේ ජීවත් වන අභය කියන භික්ෂුන් වහන්සේ. උන්වහන්සේගේ රූපය ඊටාම ලස්සනයි. දකින අය පහදින මනහර රූප සම්පත්තියක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ සුන්දර රූපය නිසා උන්වහන්සේ බොහෝම ප්‍රසිද්ධ කෙනෙක් වුණා. රූප සම්පත්තිය නිසාම. ඒ වගේම පින්නතුනි රූප ස්වභාවයෙන් අගපත් වෙච්ච තවත් එක ඇමති පුත්‍රයෙක්ද හිටියා. පස්සේ කාලේ මිනිස්සු අභය තෙරුන් වහන්සේත් මේ ඇමති පුත්‍රයාත් කියන දෙදෙනාගෙන් වඩා ලස්සන කවුද කියන කාරණාව සම්බන්ධයෙන් මිනිස්සු අතර කතා බහක් ඇති වුණා. මේ දෙදෙනා එක තැනකදී දැකීම සඳහා දිනයක් අමාත්‍ය පුත්‍රයාගේ ඥාතීන් විසින් තීරණය කරගත්තා. දෙදෙනාම එක තැනකට කැඳවලා මේ දෙදෙනාගෙන් වඩා ලස්සන කවුද කියන කාරණාව බලන්නයි දැන් මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේක මේ අපේ රටේ සිද්ධියක්. ඉතින් දෙදෙනාම එක තැනකට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි අමාත්‍ය පුත්‍රයාගේ ඥාතීන් කල්පනා කළේ. මොකද ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ පුතා අභය තෙරුන්ට වඩා හුඟක් රූපයෙන් උසස් කියලා. නමුත් ඒක පරීක්ෂා කරලා බලන්න ඕන නිසායි මෙහෙම කරන්නේ. එහෙම දිනයක් තීරණය කරගෙන අමාත්‍ය පුත්‍රයාගේ පවුලේ අය ඊටා වටිනා ඇඳුම් පැළඳුම් වලින් ආභරණ වලින් තමන්ගේ පුත්‍රයා සරසගෙන චෛත්‍ය වන්දනාවට යන් කියලා මහසෑ මළුවට කැඳවගෙන ආව බව සඳහන් කරනවා. පින්නතුනි මේ පිරිස මෙහෙම කාරණාවකට සූදානම් වෙන බව දැනගත්ත අභය තෙරුන් වහන්සේගේ අම්මා තමන්ගේ පුතා අමාත්‍ය පුත්‍රයාට වඩා උසස් බව ඔප්පු කරන්න ඕන නිසා මනා ලස්සන සිවුරක් පිළියෙල කරගෙන ඒ සිවුර තෙරුන් වහන්සේට යවලා සඳහන් කළා ස්වාමීනි හිස රැවුල් බාගෙන මේ සිවුර පොරවගෙන වන්දනාව සඳහා අහවල් දවසේ මහසෑ මළුවට පැමිණෙන්න කියලා. පින්නතුනි අමාත්‍ය පුත්‍රයා නිසි දවසේ තමන්ගේ නෑදෑයනුත් පිරිවරාගෙන මහසෑ මළුවට ඇතුල් වුණා. ප්‍රාචීන ద్వාරයෙන් මහසෑ මළුවට ඇතුල් වුණා කියලා සඳහන් කරනවා. අභය තෙරුන් වහන්සේත් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන දකුණු ద్వාරයෙන් සෑ මළුවට වැඩම කළා. දෙදෙනාම එකට එකතු වුණ තැනකදී අභය තෙරුන් වහන්සේ හැමදූ තැන කසල ගෙන ගොස් දමා මනාව පිරිසිදු කරපු කෙනා තමයි මේ අමාත්‍ය පුත්‍රයා. ඒ මේ ජීවිතේ නෙමෙයි. ඒක පෙර භවයක සිදුවීමක්. නමුත් අභය තෙරුන් වහන්සේ හිත දියුණු කරපු කෙනෙක් බව මේ ප්‍රකාශයෙන් පින්නතුනේ අපිට හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාගෙන් අහනවා අමාත්‍ය පුත්‍රය එදා ඔබ මහලු තෙරුන් වහන්සේ මළුව හැමදූ තැන කසල ටික අරගෙන ගිහිල්ලා දාලා අද මමත් එක්ක තරඟ කරන්න එනවද කියලා ඇහුවා. පින්නතුනි අතීත ජාතියේ අභය තෙරුන් වහන්සේ මහ තෙර නමක් වෙලා සඳහන් කරනවා කතරගම සෑමලුව ඇමදුවා කියලා. මේ පෙර භවයක උන්වහන්සේ නැවත පැවිදි වෙලාම හිටපු කාලෙක කරපු පින්කමක්. එතකොට උන්වහන්සේ ඇමදුවා කියලා සඳහන් කරන්නේ මේ කතරගම සෑමලුව. එනම් මෙතන කතරගම සෑමලුව කියලා කියන්නේ කිරිවෙහෙර සෑමලුව වෙන්න ඕනේ පින්නතුනි. අමාත්‍ය පුත්‍රයා
එදා මහා උපාසකයෙක්. මේ උපාසක මහත්මයා උන්වහන්සේ හැමදලා පිරිසිදු කරපු මළුවේ කසල ටික අරගෙන ගිහිල්ලා බැහැර කරපු කෙනා. දෙන්නටම ඊතා සුවිශේෂී රූප සම්පත් ලැබිලා තියෙනවා. එහෙනම් ඇමදීම නිසාත් ඇමදූ මළුවේ කසල ටික බැහැර කළ නිසාත් රූප සම්පත් ලබන්නේ ඒ කුසලයේ මනා උපකාර වුණා කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. නුවණ ලබන්නත් ඇමදීම බොහොම උසස් පින්කමක්. නුවණ දියුණු කරගන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පවත්නා කාලේ එක ගංගාවක් අයිනේ. බොහෝ භික්ෂූන් වහන්සේලා ජීවත් වෙන පන්සලක් තිබුණා. ඒ පන්සලේ ජීවත් වෙන මනාව වතපිළිවෙත සම්පූර්ණ කරන භික්ෂූන් වහන්සේලා උදේම නැගිටලා ඉදල් අරගෙන බුදුගුණ සිහි කර කර ඒ විහාරේ මිදුල් ළමදිනවා. එයින් එක භික්ෂූන් වහන්සේ නමක් තමන් ඇමදූ කසල එකතු කරලා තමන්ගේ ළඟින් යන සාමණේර භික්ෂූන් වහන්සේ නමක් දැකලා සාමණේරය මේ කුණු ටික ඉවත් කරන්න කියලා කිව්වා. සාමණේර භික්ෂූන් වහන්සේ තමන්ට ඒක ඇහුන්නේ නෑ වගේ එතනින් යන්න ගියා. දෙවනි වතාවෙත් තුන්වෙනි වතාවෙත් ඒ මහතෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේට කතා කරලා මේ කුණු ටික අයින් කරන්න කියලා කිව්වා. පින්නතුනි අවස්ථා තුනේදීම නෑහුණා වගේ හිටියා. මහතෙරුන් වහන්සේ ඒ සාමණේරයන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉදල් මිටෙන් පහරක් ගැහුවා. මම කියපු කාරණාව ඇහුනේ නැද්ද කියලා. සාමණේර භික්ෂුව එයින් බය වෙලා අඬා ගිහිල්ලා කසල බැහැර කරන්න එකතු කරන භාජනයේ කසල ටික දාගෙන ඒ කසල ටික අරගෙන ගිහිල්ලා ගඟ ගාවට විසිකලා. පින්නතුනි යනකොට ගඟ හොඳට පිරීලා ගලනවා. උදේ පාන්දර නිසා යන්තම් සූර්යා නැගගෙන එන වෙලාව. කසල ටික බැහැර කරලා හැඬු කඳුලින් සූර්යා දිහා බලලා ගඟ දිහත් බලලා මනා වූ ප්‍රාර්ථනාවක් කළා. මේ කසල ටික ඉවත් කළ පිණින් සසර මේ නැගෙන සූර්යා යම්සේ තේජවන්තද මට එවන් තේජස් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කළා. පිරීලා ගලන ගඟ දිහා බලලා මේ ගඟ යම්සේ පිරීලා තියෙනවද? මගේ හිතේ ප්‍රඥාව ඒ තරම් වැඩිවා. මේ ගඟේ යම්සේ රැලි නැගෙනවද? මගේ හිතේ වාද නැමැති රැලි උපදීවා. ඕනෑම කෙනෙක් වාදයෙන් පරාජය කරන්න මට ශක්තිය ලැබේවා, නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කළා. පින්නතුනි මේ අතීතයේ අය ප්‍රාර්ථනා කරනකොට හයියෙන් ඇහෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ සඳහා සාක්ෂි ධර්මයේ බොහෝ තැන්වල තියෙනවා. හයියෙන් ඇහෙන්න කියනවා ප්‍රාර්ථනා කරනකොට. දැන් එතකොට මේ සාමණේර භික්ෂුන් වහන්සේ මළුවේ තිබුණ කසල ටික අයින් කරලා එහෙම හයියෙන් කියලා ප්‍රාර්ථනා කරනකොට මහතෙරුන් වහන්සේට ඒක ඇහුණා. උන්වහන්සේ කල්පනා කළා මේ ප්‍රාර්ථනාව කවදා හරි දවසක කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා එදාට ඒ උවදුර මැඩ පවත්වන්නත් මට පුළුවන් වෙන්න ඕනේ. මහතෙරුන් වහන්සේද ප්‍රාර්ථනාවක් කළා.
කසල ඉවත් කළ මොහුට මෙපමණ මහත් දෙයක් සිදු වෙනවා නම් සැදැහෙන් මළුව ඇමදලා පිරිසිදු කරපු මට මෙතරම් මහත් ආනුභාවයක් ලැබෙන්නටම ඕනේ. එහෙම හිතලා නිවනට පැමිණෙනතුරු මම උපදින ජාතියේ මේ රළවේගේ මෙන්ම ෂය නොවන නුවණක් මට ලැබේවා. මොහුගේ කසල ප්‍රශ්නය විසඳීමට මම සමත් වේවා. පිනති සඳහන් කරන්නේ මේ පුද්ගලයාගේ සියලුම ප්‍රශ්න දැන් මගේ හිතේ වාද නැමැති රැලි ඉපදේවා කියලා කිව්වේ. මොහුගේ සකල ප්‍රශ්නයන් විසඳීමට මට සමත් බව ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මොහුගේ හිතේ උපදින වාද නැමැති රැලි සාගරයෙන් නැගෙන රැලි වෙරළේ බිඳෙනවා වගේ මගේ ඥාණයෙන් බිඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. උදා වෙන සූර්යයා වගේ මොහු තේජස් ප්‍රාර්ථනා කළා. නමුත් මගේ තේජස ළඟ මොහුගේ තේජස කලාමැදිරියෙක් වගේ වෙන්න ඕනේ. උන්වහන්සේ ප්‍රාර්ථනා කරපු හැටි. පස්සේ කාලේ මිලිඳු රජ වුණේ මේ සාමණේර නම. නාගසේන තෙරුන් වහන්සේ උනේ එදා මළුවේ ඇමදපු ඒ මහ තෙරුන් වහන්සේ බව මිලින්ද ප්‍රශ්නයේ සඳහන් කරලා තියෙනවා. පින්නතුනි මේ පැහැදිලි කරපු කාරණා ටිකෙන් සිද්ධාස්ථානයකට ගියහම ඒ සිද්ධාස්ථානයේ අපිරිසිදු බව දැකලා ඒ සිද්ධාස්ථානයේ මනාව පිරිසිදු කරලා අපිට කොයිතරම් කුසල් ලබන්න පුළුවන්ද සසර මොනතරම් සුවපත් කරගන්න පුළුවන්ද කියන බව දැන් ඔබට මනාව පැහැදිලි වෙන්න ඇති. අපි ධර්මදේශනාව ආරම්භ කරනකොටම සකින් සම්මජ්ජක තේරාපදානී තියෙන ගාථා කීපයක් සිහිපත් කරමින් තමයි මේ ධර්ම දේශනාවට මේ කරුණු ටික ගොනු කරන්න යෙදුනේ. මේ කරුණු ජීවිතයට එකතු කරගෙන සදහැවත් බෞද්ධයින් හැටියට ඔබට ඉඩකඩ විවේක පහසුකම් තියෙන හැම මොහොතකම සෑ මළුව, බෝ මළුව, විහාර මළුව මනාව පිරිසිදු කරලා කිසිම මුදලක් වියදම් කරගන්න නැතුව මහත් ආනුභාව සහිත කුසල් රැස් කරගන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ එයින් ප්‍රයෝජන ගන්න වහවහ උත්සාහ කරන්න. මේ කාලේ ගැන කල්පනා කරලා බැලුවොත් අපි හැමෝම දන්නවා ලෝකේ ජීවත් වෙන අපි හැමෝගෙම ජීවිතවලට මහත් උවදුරක් එළඹිලා තියෙනවා. හැමෝම ඉන්නේ වසංගතයට කවදා ගොදුරු වෙයිද? කොයි තැනකදී ගොදුරු වෙයිද? අපේ ජීවිතේ නැති වෙයිද කියන ජීවිත බයක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට මෙවන් වසංගත කාලවල බේරෙන්න ක්‍රමයක් නැතිම නම් තිසරණ පිරිසිදු කරගෙන පන්සිල් ආරක්ෂා කරගෙන දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරගෙන ජීවත් වෙන්න කියලා දේශනා කළේ. එවන් අයට ආරක්ෂා සම්පත්තියත් හැදෙනවා. පින්නතුනි මරණයටපත් උනත් කමක් නැහැ. උපදින තැන මීට වඩා හොඳ තැනක් වෙනවා. එහෙමනම් බය වෙන්න කාරණාවකුත් නැහැ. එහෙනම් මේ කාලේ විවේකීව ගෙවල් වලට වෙලා ඉන්න වෙලාවේ පහසුවෙන් ගිහිල්ලා මේ වාගේ පින්කම් කරගන්න හරි පහසුයි. අවස්ථාව ලැබෙන හැම මොහොතකම එවන් උතුම් කුසල කර්මයන් සම්පූර්ණ කරගෙන හිතා සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවිතයේ කුසල ධර්මයන්ගෙන් පෝෂණය කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා ඊටාම කාරුණිකව ඔබට සිහිපත් කරනවා. පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාවේ අද දායකත්වයේ දරනු ලබන්නේ සැන්දහැති
දායක පිරිසක් විසින්. ඒ සැදැහැවත් දායක පිරිස උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. දෙපාර්ශ්වයේම මිය පරලෝ ගිය පියාණන් දෙපළ මිය පරලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන අනිකුත් සියලුම ඥාති මිත්‍රාදීන් ඒ සියලු දෙනාටම මේ රැස් කරගත්ත උතුම් සද්ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා. ලෝවැසි සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් මේ උතුම් කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සදැහැති දායක පිරිසටත් මේ උතුම් ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානිසංසයත් උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා. මෙලව ජීවිතයේ බලාපොරොත්තු ප්‍රාර්ථනා යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් මුදුන්පත් වේවා. පින් අනුමෝදන් කළ පියවරුන් දෙදෙනා ඇතුළු සියලු ඥාතීන්ටත් ආශිර්වාද කරපු සියලු දෙනාටමත් සදහැවත් දායක පිරිසටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.